අන්තා චක්කවාලේසු අට්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම කළඹු ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය ඔස්සේ උතුම් දායකත්ව ධර්ම දේශනාවක් එක්කයි ධර්මය ශ්‍රවණය කරන්න මේ හැම දෙනාම එකතු වෙලා ඉන්නේ. පිංගතුනි, අද මේ ධර්ම දේශනාවේ පින්බර දායකත්ව ධර්මයෙන් කටයුතු කරන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ලලිත් බණ්ඩාර දීප්ති විජේතුංග යසිර බණ්ඩාර සහ දෙව්මිනී බණ්ඩාර කෙනේ පවුලේ හැම දෙනාම එකතු වෙලා අද මේ ධර්ම දානමය පින්කම සිදු කරනවා. පරලෝ සැපත් වූ ලලිත් බණ්ඩාරගේ පියාණන් එන්.එම්. හේරත් බණ්ඩා සහ මෑණියන් වන එල්.එම්. පොඩිමැණිකා ඒ වගේම සහෝදරිය එන්.එම්. හේමන්ති නරසිංහ ඒ වගේම මහපාවන එන්.එම්. පුංචි බණ්ඩා කියන ඒ හැම දෙනාටම පින් අනුමෝදන් කිරීම, දීප්ති විජේතුංගගේ පියාණන් වන පූජිත විජේතුංග පියාණන්ට පින් අනුමෝදන් කිරීමත්, ඒ වගේම සුජීවත්ව ඉන්න පවුලේ මෑණියන් සහෝදර සහෝදරියන් ඇතුළු ඒ හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදය සැලසේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනය චන්ද්‍රා විජේතුංග මෑණියන්, ප්‍රසාද් විජේතුංග සහෝදරයා, පාලිකා දමයන්ති, උපුලා වීරකෝන්, නිමල් බණ්ඩාර, ශානිකා නරසිංහ කියන මේ පවුලේ හැම දෙනාටම ආශිර්වාද කිරීමත්, පූජනීය මහා සංඝරත්නයට ආශිර්වාද කිරීමත් අරමුණු කරගෙනයි ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිටින ලලිත් බණ්ඩාර මහත්මයා, දීප්ති විජේතුංග මහත්මිය ඇතුළු ඒ පින්වතුන් අද මේ ධර්ම දානමය පින්කම සිදු කරන්නේ. තියේ හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංගතුනි, මේ බුද්ධ ශාසනය එක්ක දෙවිවරුන්ගේ තියෙන සම්බන්ධය අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට දෙවියන් කියන්නේ කවුද? ඒ දෙවිවරු බුද්ධ ශාසනයත් එක්ක මොන තරම් බැඳීමක් සම්බන්ධයක් තියෙනවද? ධර්මයේ හැසිරෙන ශ්‍රාවකයන්ට ඒ දෙවියන්ගේ පිහිට උපකාර ලැබෙන්නේ කොයි ආකාරයටද? දෙවියන්ගේ පිහිට ලබන්නේ කොහොමද? මෙන්න මේ කාරණය ගැන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් නිරවුල් දැනුමක් ඇති කරගත යුතුයි. බොහෝ වෙලාවට අපි දකිනවා සමාජය තුළ මේ දෙවියන් ගැන තියෙන නොදැනුවත්කම නිසාම, ධර්මය දන්නේ නැතිකම නිසාම බොහෝ දෙනෙක් දෙවියන්ට ගරහන්න පටන් ගන්නවා. දෙවිවරු ඉන්න දිව්‍ය ලෝකවල දෙවියන් අපිට සතයක්වත් ගෙනහල්ලා රුපියලක්වත් දීපු දෙවියෙක් ඉන්නවද? ඔබ අහලා ඇති ඔය වගේ කතා සමාජයේ. මේ විපත් කරදර එනකොට කෝ එක දෙවියෙක්වත් ඉන්නවද? එතකොට මෙහෙම කිය දෙවියන්ට බනින ගරහන බොහෝ පිරිසක් මේ සමාජය තුළ බහල ඇති. සමහරු හිතාගෙන ඉන්න දෙවිවරු කියන්නේ අපි ඉල්ලන ගමන් අපිට සල්ලි ගෙනල්ලා දෙන, ඉල්ලපු දේ ගෙනල්ලා දෙන, අපි ඉල්ලන දේ දෙන්න බලාගෙන ඉන්න අපේ වැඩකාරයෝ පිරිසක් කියලා හිතාගෙන ඉන්න කොටසකුත් ඉන්නවා.
පිංහතුනි අපි ධර්මානුකූලව අපි මේ ඉන්න ලෝකධාතුව දෙවියන් කියන්නේ කවුද මේ මනුස්සලෝක අපි ඒ දෙවුරු එක්ක තියෙන මොනවගේ බැඳීමක්ද මෙන්න මේ කාරණය අපි ධර්මය තුළින් නිරවුල් කරගන්න උත්සාහයක් ගම. ඔබත් මමත් අපි මේ ජීවත්වෙන ලෝකධාතුව මේ ලෝකධාතුව බුදුරජාණන් වහන්සේගේ බොහොම ලස්සන දේශනාවත් තියෙනවා ලෝකධාතු විඤ්ඥාපන සූත්‍රය කියල. මෙන්න මේ දේශනාව බුදුරජාණන් වහන්සේ හිරු සඳුගේ ආලෝකය විහිදෙන පරාසේ තුළ සත්වයන් උපදින සත්වලෝක 31ක් ගැන ධර්මය විස්තර කරනවා. මනුස්සලෝක එකයි. මේ සූරයාගේ චන්ද්‍රයාගේ ආලෝකය මේ විශ්වය තුළ යම්තාක් දුරට විහිදෙනවද. අන්නේ පරාසේ තුළ සත්වයන් උපදින තල 31ක් තියෙනවා. ඒ 31 මනුස්සලෝක එකයි. අපි මේ ඉන්න මනුස්සලෝකය. එතකොට මේ ලෝකයේම ඇසුරු කරගෙන තියෙනවා තිරිසං අපාය. තිරිසංගත සත්වය. ඊළඟට ප්‍රේතාපාය. ප්‍රේතලෝකේ. අසුරාපාය මහා සාගරය ඇසුරු කරගෙන අසුරයන්ගේ අසුර විමාන අසුර ලෝකෙ පවතිනවා කියලා දේශනාවල තියෙන. ඊළඟට නිරය. එතකොට දුක්විදින මේ පංචකාමයන් නිසා දුකට වැටිච්ච අකුසල විපාක විදින සත්වලෝක 4ක් තියෙනවා. නිරය තිරිසං අපාය ප්‍රේතලෝකය අසුර අපාය 4යි. ඒවට තමයි අපි ධර්මය ගැන සතර අපාය කියල. මනුස්සලෝක එකයි. ඉහළ සැප ඇති දිවිය තල් 6ක් ධර්මය විස්තර කරනවා. චාතුම් මහාරාජික තාවතින්සය යාමය තුසිතය නිම්මාන රති පරනිම්මිත වසවර්ති. මෙන්න මේ හැම දිවිය ලෝකයක් අතරම පරතරය අටුවාව සඳහන් වෙන මනුස්ස ලෝකෙන යොදුන් 42,000ක් 41,000ක් 42,000ක් ඉහලින් තමයි මනුස්ස ලෝකෙ ඉඳන් චාතුම් මහාරාජික දෙව්ලොව තියෙන්නේ. එතන ඉඳන් තවත් යොදුන් 42,000ක් ඉහලින් තමයි තව්තිසා දෙව්ලොව තියෙන්නේ. එතකොට මනුස්ස ලෝකෙ ඉඳන් තව්තිසාවට සම්පූර්ණ දුර ප්‍රමාණය යොදුන් 84,000ක් කියන. මේ හැම දිවිය තලයක්ම යොදුන් 42,000 බැගින් තමයි මනුස්ස ලෝකෙ ඉඳන් යොදුන් 42,000ක් ඉහලින් යොදුන් මතක තියාගන්න යොදුන් වලින් තියෙන්නේ. යොදුනක් කියන්නේ සැතපුම් 16ක් හැටියට ධර්මයේ විස්තර වෙනවා. එතකොට යොදුන් 42,000ක් ඉහළ අහසේ චාතුම් මහාරාජික දිව්‍ය තලය. ඔන්න ඔය චාතුම් මහාරාජික දෙව්ලොව තමයි සතර වරන් දෙවියන් වැඩ ඉන්නේ. ඔබ ඔය ආටානාටිය දේශනාව යහලා ඇති. මේ ලෝකෙ සිව් දිසා පාලනය කරන විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවන් රුද්‍රාෂ්ට කියලා සතර වරන් දෙවිවරු. එතකොට ඒ අය යටතේ යක්ෂ නාග කුම්භාණ්ඩ ගහන්දරව කියන අමනුෂ්‍ය සේනා පාලනය වෙනවා කියලා ධර්මයේ ආටානාටි සඳහන් වෙනවා. අපි සරල තේරුමක් ගමු. චාතුම් මහාරාජික දෙව්ලොව තියෙන මනුස්ස ලෝකෙ ඉඳන් යොදුන් 42,000ක් ඉහළ අහසේ. එතන ඉඳන් තවත් යොදුන් 42,000ක් ඉහළින් තමයි තව්තිසාව තියෙන්නේ. සක්‍ර දෙවියෝ වැඩ ඉන්නේ මේ තව්තිසා දෙව්ලොව. චාතුම් මහාරාජික තාවතින්ස කියන මේ දිව්‍ය ලෝක දෙකේම අධිපති දෙවියෝ තමයි සක්‍ර දෙවියෝ. ඒ නිසා තමයි සක්‍ර දෙවියන්ට කියන්නේ දෙදෙව්ලොවට අධිපති කියලා. සක්‍ර දෙවියෝ. එතන ඉඳන් තවත් යොදුන් 42,000ක් ඉහළින් යාම දිව්‍ය ලෝකෙ තියෙනවා. එතන ඉඳන් තවත් යොදුන් 42,000ක් ඉහළින් තුසිත දෙව්ලොව. බෝධිසත්වරු පාරමී පුරන අපේ බෝසතාණන් වහන්සේ පවා පාරමී සම්පූර්ණ කරලා ඉපදුනේ තුසිත දිවිය ලෝකෙ. අදටත් මෛත්‍රී බෝසතාණන් වහන්සේ ඒ පාරමී පුරපු බෝධිසත්වරු තුසිත දෙව්ලොව තමයි වැඩයින්. එතන ඉදන් තවත් ඉහලට යොදුන් 42,000ක් ඉහලින් නිම්මාන රති දෙව්ලොව. ඊටත් ඉහලින් තියෙනවා පරනිම්මිත වසවර්ති දිවිය ලෝකෙ. මෙන්න මේ විදිහ දිවිය තල 6ක් ගැන ධර්මයේ සඳහන් වෙනවා මේ ඉහළ අහසේ පිහිට. එතන ඉදන් තවත් ඉහලින් තමයි බ්‍රහ්ම පාරිසජ්‍ය බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්ම ඔය වගේ ඉහලට බ්‍රහ්ම ලෝක තියෙනවා 16ක් තියෙනවා රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක්. රූපාවචර බ්‍රහ්ම ලෝක කියන්නේ පළවෙනි දෙවනි තුන්වෙනි හතරවෙනි කියන මේ ධ්‍යාන වඩලා රූපී ධ්‍යාන වඩලා
උපදින ඒ ධ්‍යානයන්ට අනුව උපදින බ්‍රහ්මතල 16ක් ධර්මය විස්තර කරනවා. ඊටත් ඉහලින් කෙලවරේම තියෙන්නේ අරූපී බ්‍රහ්මතල. ආකාසානංචායතන විඤ්ඥානංචායතන ආකින්චඥායතන නීව සංඥානා සංඥායතන කියන අරූපී බ්‍රහ්මතල 4ක් තියෙනවා. ඒවැයින්නෙත් අරූපාවච්චර බ්‍රහ්මතල. එතකොට දැන් ඔබ ගණනය කරලා බලන් සතර අපායයි, මනුස්ස ලෝකයයි, දිවිය ලෝක 6යි, රූපාවචර බ්‍රහ්ම ලෝක 16යි, අරූපී බ්‍රහ්මතල 4යි. දැන් ඔය ඔක්කොම එකතු කරපුවහම 31ක් වෙනවා. ඔන්න ඔය තල 31 පිහිටලා තියෙන්නේ සූර්යාගේ ආලෝකය යම්තාක් දුරට විහිදෙනවද, චන්ද්‍රයාගේ ආලෝකය යම්තාක් දුරට විහිදෙනවද මේ විශ්වයේ ඒ පරාසය තුළ තමයි කියන ඔය තල 31 පිහිටලා තියෙන්නේ. එතනිනුත් එහා ලෝක ධාතු ගැන විස්තර තියෙනවා. ඔය වගේ 1000ක ප්‍රමාණයක් සහස්ත්‍රී ලෝක ධාතුවේ හැටියට විස්තර වෙනවා. ඒ 1000 දසදහසෙන් ගුණ කරාට පස්සේ දිවි සහස්ත්‍රී ලෝක ධාතුවේ හැටියට විස්තර වෙනවා. ඒ ප්‍රමාණි තවත් දසදහසෙන් ගුණ කරාට පස්සේ ත්‍රිහි සහස්සී ලෝක ධාතුව කියන. ඔන්න ඔයි ත්‍රිහි සහස්සී ලෝක ධාතුවට තමයි අපි ධර්මය කියන්නේ කෝටි ලක්ෂයක් සක්වල කියලා. ඔබ අහලා ඇති ආටානාටී සූත්‍රය, කන්ද පිරිත, බොජ්ජංග පිරිත, ඊළඟට රතන සූත්‍රය, මෙන්න මේ වගේ දේශනා කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටි දේශනා කියලා ධර්මයේ සඳහන් වෙන. ඊළඟට චූලනිකා ලෝක ධාතුව, දසදහසක් ලෝක ධාතුව. බෝසතාණන් වහන්සේ නමක් මවකුස පිළිසිඳ ගන්නකොට, මවකුසින් බිහි වෙනකොට, සම්බුද්ධත්වයට පත්වෙනකොට, මහා අභිනිස්ක්‍රමණය කරනකොට, ප්‍රථම ධර්ම දේශනා කරනකොට, ආයු සංස්කාර අතහරිනකොට, අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පානකොට දසදහසක් ලෝක ධාතු කම්පා වෙනවා කියලා. දසදහසක් ලෝක ධාතුවට අපේ බෝසතාණන් වහන්සේ ඉපදිච්ච දවසේ, බුද්ධත්වයට පත්වෙච්ච දවසේ, ප්‍රථම ධර්ම දේශනා කරද්දි ආලෝක දහරා විහිදුනා කෙනවා. දෙවියන්ගේ දේවානු භාවය ඉක්මවාගේ ආලෝක දහරා ඒ ලෝක ධාතුවලට පවා විහිදුනා කියෙන්. එතකොට අපිට මෙන්න මේ ටික විතරක් ඔබ තේරුම් අරගෙන ඒ ඔස්සේ අපි බලමු බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙ පහළ වෙනකොට අපි බුදුරජාණන් වහන්සේගේ ගුණ හඳුන්නනවා සත්තා දේව මනුස්සාන. සත්තා කැන ශාස්තෘන් වහන්සේ කාටද? දේව මනුස්සාන. මේ මනුස්සලෝකඉන්න අපිට විතරක් නෙමේ. බුදුරජාණන් වහන්සේ ශාස්තෘන් වහන්සේ බවට පත් වනේ දේව මනුස්සාන. දෙවියන්ටත් මිනිසුන්ටත් නිවන් මඟ පෙන්නන ගුරුවරයා බවට පත්වනේ බුදුරජාණන් වහන්සේ. එතන දේව කියනකොට දිවිය බ්‍රහ්ම කියන ඒ කොට්ටාස දෙකම එක ගණයට දාලා තමයි සත්තා දේව මනුස්සානන් කියන තැන හඳුන්නන්න. වෙනමත් ධර්මී විස්තර වෙන බුදුරජාණන් වහන්සේට අපි තවත් වචනයක් කියෙන තුන් ලෝකාග්‍ර. මනුස්ස, දිවිය, බ්‍රහ්ම කියන මේ තුන් ලෝකේම අග්‍රම කෙනා. දැන් ඔබ අහලා ඇති බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනා වෙලාවේ භූමාටු දෙවියන්ගෙන් මේ පොළොව ආශ්‍රිත දේවතා කොට්ටාසයක් ඉන්න. ඒ ඒ තරම් මහා බලවත් දෙවිවරු නෙමේ. ඒ අයට කියන මේ උක්ෂ පාර්වත විමාන කරගත් පොළොව ආශ්‍රිත ඉන්න දේවතාවරු. ඒ අයට ධර්මය කියෙන භූමාටු දෙවිවරු. එතනින් තමයි ඉහළ දිවිය තලවලට පණ විඩයන්නේ. මේ තොරතුරු අරගෙන යන්න දෙවිවරු. ඔබ අහල ඇති ආටානාටී දේශනාව මේ ධම්මචක්ක දේශනාව අහන්න. දසදහසක් ලෝක දහ තුළ දෙවිවරු අහසේ අත්තුරු සිදුරු නැතු අහසි පිරුණ කියනවා. ඒ දම්සක් පැවතුන් සූට දේශනාව අහන්න අපපු දෙවිවරු අහස ඉඩ නැතුව ඉන්දිකට තුඩක් තරම් ප්‍රමාණ ඉතාත් සියුම් දිවිය ශරීර මවාගෙන් අහස පිරිලගයා කියනවා. දේශනාව අවසානයේ බෝමාටු දෙවියන්ගේ ඉදං ඉහලට අකනිටා බඹලව දක්වාම දේවතාවරු ප්‍රීතිගෝසා කරනවා. අපපතිවත්තියන් ශ්‍රමණයනවා, බ්‍රාහ්මණයනවා, දේවේනවා, මාරයනවා කියන චිවාලෝකස්මි. මේ වගේ දේශනාවක් මේ ලෝකෙ වෙන කිසිම
ශ්‍රමණයකුට බ්‍රාහ්මණයකුට වෙන කාටවත් කරන්න බෑ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක්මයි මේ දේශනාව කරන්න. බුදුරජාණන් වහන්සේ ධම්ම චක්කය පැවැත්තුවා කියලා ප්‍රීතිගෝසා කර. ඒ විදිහට බුම්මානන් දේවානන් සද්දන් සුත්තා චාතුම් මහාරාජිකා දේවා සද්ධ මනුස්සාවේසුම් චාතුම් මහාරාජිකානන් දේවානන් සද්දන් සුත්තා ඔය විදිහට ඉහලට තවතිසාදීවරු ඒ අයගේ හඬට යාමදීවරු ඊළඟට තුසිතදීවරු ඔය වගේ ඉහලට අකනිටා බමලව දක්වාම දෙවරු ප්‍රීතිගෝසා කරන්න පටන්ගත්. ඒනම් අපිට පේනව බුදුරජාණන් වහන්සේගෙන් බණහන්නේ මේ මනුස්්‍යයෝ විතරක් නෙමෙයි. මේ බුද්ධ ශාසනයේ බණහල ධර්මය අවබෝධ කරේ මිනිස්සු විතරක් නෙමෙයි. දම්සක් පැවතුන් සූට්‍ර දේශනාවම ගත්තොත්. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම දේශනාවනි දම්සක් පැවතුන් සූත්‍රය. අපි කවුරුත් දන්නවා මේ දේශනාවෙන් බණහන්න මනුස්සලෝකෙන් හිටිය 5 දෙනයි. කොන්නං්ඥ වප්ප බද්ධිය මහානා මස්සජී. හැබැයි ඔබ කවුරුත් දන්නවා ඔය 5 දෙනාටත් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වනා කියලා ඔප්පු කරගන්න කොච්චර උත්සාහයක් ගන්න වනාද පිළිගත්තෙම නෑන. අන්නේනවා දුස්කර ක්‍රියාව අතහැල්ලා අපේ උදව් ඉල්ලගෙන ඔය අපිය හොයාගෙන සාක්‍ය වන්සේ කෙනෙක් නිසා ඔය ආසනයක් විතරක් පනවමු කවුරුත් ගෞරව කරන්න එපා එහෙම තමයි කලින් කතා වුණේ. අවසානයේ බුදුරජාණන් වහන්සේ වඩිම ළඟට වැඩම කරනකොට මේ අයට එක්කෙනෙක් දුවගෙන ගිහිල්ල දෝවනය කරා තවගෙන පැම්භාජනගෙනාව පාත්‍ර සිවුරු පිළිගත් ආසන පැනෙව්ව නිරායාසයෙන්ම ගෞරව කරන්න සිද්ධ වනා බුදු හාමුදුරන්ගේ බුද්ධ බලයට. ඒ කතිකා කරගත්ත විදියට ඉන්න බැරි වුණා. නමුත් මේ අය බුදුරජාණන් වහන්සේට ආමන්ත්‍රණය කරේ ආයුෂ්මතුන් හරියට නිකන් යාළුවෙකුට කතා කරනවා වගේ. බුදුරජාණන් වහන්සේ කීප වතාවක් කියා හිටිය ආයුෂ්මතුන් කියන්න එපා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි. ඇ ආයුෂ්මතුනි ඔබ වහන්සේ මේ දුස්කරක්‍රියාව අතහැරල බුදු වුණා. දෙවනි පාරත් ඒ විදියට මැහුවා. ඊළඟ වතාය බුදුරජාණන් වහන්සේ කියනවා මීට පෙරමං කවමදාවත් බුද්ධත්වයට පත් වනා කියල ප්‍රකාශයක් කරලා තියෙනවාද. අන්න එතකොට කොන්නඥ කියන කෙනාට මතක් වුණ ඇත්තනේ නම් නම් තියෙන දවසි. මේ මහාපුරුෂ ලක්ෂණ සියල්ල පරීක්ෂා කරලා එක ඇගිල්ලක් උස්සල ඒ කාන්තෙන් බුදු වෙනවා කිවේ මමනේ. උන්වහන්සේ තුළ මගේ ශාස්ත්‍රයට අනුව නං ඉගෙන ගත්ත දේවල්වලට අනුව මහාපුරුෂ ලක්ෂණ පිහිටල තියෙන ආකාරයට ඒ කාන්තෙම බුදුවෙන කෙනෙක් මේ. අවුරුදු 6කට ආසන්න කාලයක් දුස්කරක් ක්‍රියා කරා දින ගණන් සිහිසුන් ඇදගෙන වැටුණ කවදාවත් උතුම් මිනිස්කුණ ධර්මයක් ලැබුව කියලා බොරුවක් කියපු නැති කෙනෙ. එහෙමනං උන්වහන්සේ කාන්තෙන් මේ ධර්මය අවබෝධ කරගෙනයි අපි හොයාගෙන ආවේ කියලා කොන්නඥයන් වහන්සේ විතරයි පිළිගත්තේ. අනිත් 4 දෙනා ඒත් සැකින් හිටි. එතකොට මනුස්සලෝකේ ඔන්න ඔය 5 දෙනාට දහම් දෙසවා ධම්ම චක්ක දේශනාවෙන් බණ කියලා ඉවර වෙනකොට කොන්නඥ හාමුදුරුව විතරයි සෝවාන් වුණේ පළවෙනි දවසේ. හැබැයි එදා ඒ දේශනාව අහපු දෙවිවරු අතරින් 18 කෝටියක් දෙවියන් මාර්ගඵල ලැබුවා කියලා සඳහන් වෙනවා. එතකොට බලන්න මනුස්සලෝක එක්කෙනෙක් මාර්ගඵල් ලබනකොට දෙවියන් අතරින් 18 කෝටියක් මාර්ගඵල් ලබනවා. එහෙමනම් ඔබ හිතන්න දෙවිවරුන්ගේ ධර්මාවබෝධ කිරීමේ කුසලතාව කොච්චරද කියලා හිතන්න. මනුස්සලෝකෙන් එක්කෙනෙක් ධම්මචක්ක දේශනාව අහල සෝවාන් වෙද්දී අහසේදම් බණහපු දෙවිවරුන්ගේ 18 කෝටියක් පළවෙනි දේශනාවෙන්ම මාර්ගඵල් ලැබුවා. එහෙමනම් මේ දෙවිවරු අතරින් බුදුරජාණන් වහන්සේගෙන් බණහල කොයි තරන් දේවතාවරු මාර්ගඵල් ලබල ඇද්ද. බුද්ධ දේශනා බොහෝ ප්‍රමාණයක සඳහන් වෙනවා අහසේ හිටපු ලක්ෂ ගණන් දෙවිවරු ඒ දේශන අවසානය මාර්ගඵල් ලබන මනුස්සලෝකෙන් නිවන් අවබෝධ කර ඉතාම සුළු පිරිසයි දෙවියන් එක්ක බලද්දි. පිංහතුනි බුදුරජාණන් වහන්සේ එතකොට කෙනෙකුට හිතෙන්න්න පුළුවන් දැ සමහරු අහනවයිති එහෙන බුදු හාමුදුරුවන්ට දිවිය ලෝක බුදු වෙන්න තිබ්බර. ඔය වගේ පණ්ඩිත ප්‍රශ්නහනයි ඉන්නවා.
පිංහතුනි බුදුරජාණන් වහන්සේ දෙව්ලොව බුදු වනා නම් බුදුවරු දිවිය ලෝක බුදු වෙන්නේ පාරමී පුරාගෙනනවා. පාරමී පුරද්දි බුදුවරුන්ට පාරමී පුරන්න වැඩිපුරම උපකාර කරන්න දෙවිවරු. දෙවියන් තමයි ආරාධනා කරන්නේ කාල ඔයන්තේ මහාවීරයන් වහන්ස ඔබහන්සිට දැන් කාලයයි. උපපච්ච මාතු කුච්චියම් මිනිස් මවකුසක ගිහින් උපදින්න. සදේවකන් තාරයන්තෝ බුද්ධස්ව අමතම් පදම් අමුෘත්ත නිවන අවබෝධ කරගෙන මේ දෙව් මිනිස් ලෝකයාව සසරදුකින් එතර කරවන්න කියලා. දෙව්ලොව ඉන්න බෝසතාණන් වහන්සේට මනුස්සලෝක ඇවිල්ලා මවකුස පිළිසිඳ ගන්න ආරාධනා කරන්නේ සක්‍ර දෙවියන් ඇතුළු දෙවිවරු. බෝසතාණන් වහන්සේ දෙව්ලොවින් චුත වෙලා පින්වන්ත මෑණියන්ගේ කුස පිළිසිඳ ගනිද්දිම සක් දෙවිඳුගේ අනින් සතරවරන් දෙවියන් 4 දෙනාම බෝසත් අම්මගේ 4 පැත්තෙන් ඉන්නවා දරුව බිහිවෙනතෙක් ආරක්ෂාවට. බෝසතාණන් වහන්සේගේ උපත ගැන හිතන්න ඉස්සල්ලාම දරුව අතට ගත්තේ සක්‍ර දෙවියෝ රන් දැලකින් පිළිගත්ත කියල තියෙන. ඊළඟට සතරවරන් දෙවියන්ගේ අතට පත් කරලා ආයමත් සක්‍ර දෙවියන්ගේ අතින් තමයි බෝසත් අම්මගේ අතට දෙන්නේ. දේවිය බොහෝම සතුරට පත්වෙන්න මහා පින්වන්ත කුමාරයෙක් ලෝකෙ පහළ වනා කියලා සක්‍ර දෙවියන්ගේ අතින් තමයි බෝසත් පුතාව අම්මගේ අතට දෙන්න. පින්වන්ත මහාමායා දේවිය බෝසත් පුතා අතින් ගන්න කොටම පොංචි සිරිපතුල දිගු කරන්න පොළොව දිහාවට. පොළොවෙ තියන්න හදනකොටම තමයි සිරිපතුල පොළොවෙ වදින්න කලින් නෙළුම් මලක් පහළවෙන්. උතුරු දිසාවට පියවර 7ක් ගමන් කරනවා පියවරෙන් පියවර පුංචි සිරිපතුල් පිළිගන්නේ පොළොවෙන් පහළවෙන් නෙළුම් මල්. සිංහනාදයක් රග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස සෙට්ටෝ හමස්මි ලෝකස්ස අයමන්තිමා ජාති නත්තිධානි පුනක් බව. එතවට මනුස්සලෝක කවුරුත් දන්නේ මේ බුදුවෙන කෙනෙක් කියලා. හැබැයි දෙවිවරු දිවියලෝකොල ප්‍රීති ගෝසා කරනවා මහාවීරයන් වහන්සේ. අද මහාමායා දේවිය කුසින් ලෝකයට බිහි වුණා. ඔබ අහල ඇති එදා අසිත තාපසය මනුස්සලෝක හිටපු තවසේ බොහෝම ඉර්දි බල සම්පන්න භාවනා කරලා මනෝමය ශරීරෙන් දිවිය ලෝකෙට යනවකින දවල් කාලෙ විවේකින් ඉන්න. ඒ තරං ඉරදිමත් කෙනෙ. එදා දෙව්ලොවට ගියාම මුළු දිවිය ලෝකම දෙවිවරු සරසලා. දිවිය නැටුම් වාදන තූරිය වාදන දෙවියන්ගේ සංගීත ඇව මොකද දෙවියනි මේ තරම් සතුටා කවදාවත් නැතුව. එතකොට දෙවරු කියන ඇයි දන්න ඇත්ද. මේ තුන් ලෝකෙටම යහපත උදා කරන මහා පින්වන්ත කෙනා. අද මහාමායා දේවිය කුසින් සුද්දෝදන රජතුමාගේ පුතෙක් හැටියට ලෝකෙට බිහි වුණා. ඇයි ඔබ දන්න ඇද්ද. එතකොට අසිත තාපසය මේක දැනගත්තේ දෙවියන්ගේ. ඉක්මනට මනුස්ස ලෝකෙට ඇවිල්ලා මාලිගාවට ගිහිල්ලා සුද්දෝද රජතුමා හම්බෙලා කියනෝ රජතුමනි පුත්කුමාරයෙක් ලැබුණද අනේ මට බලන්න පුළුවන්. බෝසත් පුතා පෙන්නපු වෙලාවේ එකින් එක බැලුවේ මහාපුරුෂ ලක්ෂණ දිහා. එතකොට බලන්න මනුස්ස ලෝකයයි දන්න ඇති වුණාට දෙවුරු මේ කාරණා සියල්ල දන්න. දැන් ඔබ හිතන්න බුදුරජාණන් වහන්සේ නමක් දෙව්ලොව බුදුනා නම් අපි නිකමට හිතම දෙව්ලෝ බුදුවරු පහළ වෙන්නේ බුදුවරු පහළ වෙන්න මනුලෝ. බැරි වෙලාවත් දෙවිවරු බුදු කෙනෙක් දිවිය ලෝකෙ බුදුනානම් මනුස්ස ලෝකෙ මේ අපි අන්නද දිවිය ලෝකෙට ගිහිලා බණහලා එන්න. මනුස්ස ලෝකෙ මේ අහිංසක මිනිස්සු භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව දිවිය ලෝකෙට ගිහිලා බණහලා එන්නද. හැබැයි මනුස්ස ලෝකෙ බුදු කෙනෙක් පහළ වෙනකොට දෙවියන් ඇවිල්ල බණහල යන. දෙවියන්ට හිතන සැනින් ඕන තැනකට යන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ සිතුවිල්ල දකිනවා. බණ කියන්න හිතනකොටම සූදානන් වෙනකොටම දෙවිවරු අතුරු සිදුරු නැතු අහසි පිරිලා බණහන්න සූදානන් වෙලා ඉවරයි. පිංහතුන බුදුරජාණන් වහන්සේ දවසක් පුංචි රාහුල හාමුදුරුවන් ඔන්න බලන්න දෙවිවරු එකතු වෙන හැටි. මනුස්ස ලෝකෙ දැන් හිතන්න ඔබට ආරංචි වෙන අන්න අසවල් තැන බණක් තියෙනවා. දැන් ඕකට යන්න කොච්චර සූදානන් වෙන්න ඕනද. බණක් සූදානන් කරලා පන්සල්ලොල ඉස්සර තිබ බණ ගැන හිතන් අපිත් ඔය ලංකාව පුරා බොහෝ තැන්ගොල බණට ගියානේ. අපිට බණට ආරාධනා කරන්නේ මාස ගානකට කලින්. ඒ පන්සලේ හෝ
යම් කිසි පිරිසක් ධර්ම දේශනාවක් යම් ගමක පලාතක ලෑස්ති කරාට පස්සේ වර්තමානය නම් දැන්වීන් දාලා අඩු ගාන බැනල් ටිකක් දාලා ගංවල නම් එනවස් කරනවා ත්‍රීවිල් එහෙ කාරි මේ ස්පීකර එකක් බැඳගෙන එනවස් කරනවා අසවල් දවසේ ධර්ම දේශනාවක් විහාරස්ථාන තියෙනවා බණහන්න එන්න කියලා මිනිස්සුන්ට ගංවල එනවස් කර යනවා. ඊළඟට ඔය පොඩි පට්‍රිකා බෙදනවා සමහරු. මෙහෙම තමයි මිනිස්සු එක එක්කෙනාට පණවිඩේ දැනුම් දෙන්නේ. ඉතින් මාසෙකට විතර කලින් තමයි දැන්වීම් ටික දාලා ඉතින් කට කතා ගිහිල්ලා ආරංචිය ගිහිල්ලා අන්න බණක් තියෙනවා අසවල් පන්සලේ අසවල් හාමුදුරු එනවා යමල්ලා බණහන්න කියලා අනේ ගමේ මිනිස්සු ටිකක් එනවා. සමහර වෙලාවට හාමුදුරුව බණ කියලා යනවා ගියාට පස්සේ අනේ අපි දන්නේ නෑනේ අර හාමුදුරුව බණට ඇවිල්ලා අපි දන්නේ නෑනේ මේ අහල පහල හිටපු මිනිස්සුව සමහරු දන්නේ නෑ බණ. එතකොට ඒ අද විදිහ බුදුරජාණන් වහන්සේ මනුස්ස ලෝකෙ වැඩ ඉන්නකොට රහතන් වහන්සේලා වැඩ ඉන්නකොට උන්වහන්සේලා පයින් වඩිනවා චාරිකාය වඩිනවා ඒ මග තොටේ හම්බෙන අයට බණ කියනවා. සමහර වෙලාට පිරිස බුදු හාමුදුරුවන් ආරංචියට හොයාගෙන නවා. ඒ හොයාගෙන ආපු අයට බණ කිව එහෙම තමයි ඒ කාලේ ධර්ම ප්‍රචාරය කරේ. හැබැයි දෙවිවරු බුදුරජාණන් වහන්සේ බණ කියන්න හිතනකොටම සූදානන් වෙනකොටම ඒ සැනින් දිවිය ලෝකවලට පණවිඩේ දෙව්ලොවින් දෙව්ලෝට පණවිඩිය අවලා ඉවරයි. අපිට හිතාගණ්ඩ බැරි වේගෙන් පණවිඩ යනවා. ධර්මය සඳහන් වෙනවා පුංචි රාහුල හාමුදුරු. අවුරුදු 7ේදී තමයි රාහුල කුමාරය පැවිදිවෙන්. අපේ බෝසතාණන් වහන්සේ අභිනිස්ක්‍රමණය කරේ රාහුල පුතා ඉපදිච්ච දවසෙමනි. උන්වහන්සේ අවුරුදු 6කට ආසන්න කාලයක් දුෂ්කර ක්‍රියා කරලා බුද්ධත්වයට පත්වෙලා අවුරුද්ධකට පස්සේ තමයි කපිලවස්තුපුරයට තමන්ගේ ඥාතීම් බලන්න සාක්‍ය ජනපදයට වැඩම කරන්න. එතකොට රාහුල කුමාරයක වයස අවුරුදු 7යි. ඔබ දන්න ඔය කතා ඔබ බණට අහලා ඇති යසෝදරාව පෙන්වා රාහුල අර ඈතින් යන්නේ සංඝ පිරිස පිරිවරාගෙන ඔබේ පියාණන් සතු සතර මහා නිධානයක් මහා දායාදයක් තියෙනවා. පියාණන්ගෙන් ගිහිල්ලා දායාද ඉල්ල ගන්න කියව. පුංචි රාහුල කුමාරයා දුවගෙන ගිහිල්ලා ශ්‍රී හස්තේල්ලිලා පියාණනි මට දායාදය දෙන්න පියාණන්ගේ සෙවනැල්ල පවා මට සනීපයි කිය අතේල්ලිලා ගියා. බුදුරජාණන් වහන්සේ එක්කරගෙන ගිහිල්ල උන්වහන්සේට ශාසනයේ දෙන්න පුළුවන් ඉහරම දායාදේ සාරිපුත්ත හාමුදුරන්ට පැවරුව සාරිපුත්ත මේ රාහුල පැවිදි කරන්න. රාහුල කුමාරය පැවිදි කර අවුරුදු 7 තමයි පුංචි රාහුල හාමුදුරු පැවිදිවෙන්. ඒ වුණාට උන්වහන්සේ රහත් වෙලා තියෙන අවුරුදු 19 20 වගේ වයසේදී තමයි උන්වහන්සේ රහත් වුණා කියලා ධර්මයේ සඳහන් වෙන්නේ. දවසක් බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් ලෝකෙ දිහා බලලා එදා දවසේ බුදුහාමුදුරුවෝ දකිනවා අද රාහුලයන් වහන්සේගේ ඉන්ද්‍රිය ධර්ම දැන් ධර්මාවබෝධයට වැඩිලා තියෙන. ඉන්ද්‍රිය සකස් වෙලා උන්වහන්සේට දැන් රහත් වෙන්න තරම් නුවණ මෝරලා තියෙන. එදා බුදුරජාණන් වහන්සේ පුංචි රාහුල හාමුදුරුවෝ එලි මහන වැඩ හිටිය. බුදුරජාණන් වහන්සේ රාහුල හාමුදුරන්ට කියන රාහුල ඔය නිසීදනයත් අරගෙන තථාගතයන් වහන්සේ සමඟ වඩින්න කියලා බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් වැඩිය. තර වාඩි වෙලා හිටිය රාහුල හාමුදුරුවෝ නැකිටලා නිසීදනය කියන බිම වාඩි වෙන්න එලන අපි කියන පත්කඩේ කියල මේ පත්කඩෙත් අරගෙන බුදුරජාණන් වහන්සේ පසු පසින් රාහුල හාමුදුරුව අඩිනවා. දැන් ආරාම ඉන්න භික්‍ෂූන් වහන්සේලා වෙන්න පුළුවන් පාර දෙපැත්ත ඉන්න මිනිස්සු වෙන්න පුළුවන් ඒ අය ඇස් දෙකෙන් දකින්නමකක්ද අන්න බුදුරජාණන් වහන්සේ වැඩිය අන්ද වනේ පැත්තට තමයි බුදු හාමුදුරු වඩින්නේ රාහුල හාමුදුරුවොත් පිටිපස්සෙන් වැඩිය. එතකොට ඕක තමයි මිනිස්සු ඇස් දෙකෙන් දකින්න කට්ටිය කතා වුණේ තෝක කවුරුත් දන්නේ අද මොකක්ද වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දන්න රාහුල හාමුදුරුවන්ගේ ඉන්ද්‍රිය ධර්ම මෝරලා අද රාහුලයන් වහන්සේ මේ දේශනාවහල අවසන් වෙනකොට රහත් වෙනවා කියලා දන්නේ බුදු හාමුදුරු. දෙවිවරු බෝමාටු දෙවියන්ගේ ඉදං අක්කනිටා බඹලවට දෙවිවරු ප්‍රීතිගෝසා කරන්න පටන් ගත්තා. අද රාහුලයන් වහන්සේ අරහත්වයට පත්වෙනවා. අන්න බුදුරජාණන් වහන්සේ අන්ද වනයට වඩිනවා රාහුලයන් සමඟ. අපිත්‍යං පුංචි රාහුල හාමුදුරන්ට කියන බණහන්න. ඒ දේශනාව අහන්න අපිත්‍යං කියලා දෙවිවරු
බුදුරජාණන් වහන්සේ පුංචි රාහුල හාමුදුරුවොත් එක්ක අන්ද වනයට වඩිනකොට මුළු අන්ද වනේම දෙවියන්ගෙන් අතුරු සිදුරු නැතුව පිරිලා ඉවරයි කියන. එදා බුදුරජාණන් වහන්සේ අන්ද වනේදි මනුස්ස ලෝක වෙන කවුරුත් නෑ. බුදුරජාණන් වහන්සේ පුංචි රාහුල හාමුදුරුව විතරයි. මේ රාහුල හාමුදුරුවන්ට මේක තියෙන සංයුත්ත නිකායේ රාහුලෝවාද සූත්‍රය කියලා. මජ්ක්‍ධිම නිකායෙත් තියෙනවා රාහුලෝවාද කියලා සූත්‍රය. මේ දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ පුංචි රාහුල හාමුදුරුවන්ට දහම් දෙසුවා. මේ ඇස කන නාසය දිවකය මනස ආයතන හය මේවා නිත්‍යද අනිත්‍යද? රාහුල මේක අනිත්‍යයි නම් මේ ඇස නිසා සැපක්ද දුකක්ද ඇතිවෙන්නේ? මේක මම මගේ ආත්මයයි කියලා පිළිගන්න පුළුවන්ද? මේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ පංච උපාදානස්කන්ධය ගැන බොහොම ගාම්භීර දේශනාවක් කරා. මේ දේශනාව අවසන් වෙනකොට පුංචි රාහුල හාමුදුරන්ගේ හිත කෙලිසුන්ගෙන් මිදිලා උතුම් අරහත්වයට පත් වුණා. එදා ඒ බණහන් අන්ද වනයට එකතු වෙලා හිටපු දෙවිවරු බොහෝ පිරිසක් මාර්ගඵල ලැබුවා කියලා ඒ දේශනාවේ සඳහන් වෙනවා. එතකොට බලන්න මනුස්ස ලෝකේ අනිත් කවුරුත් දන්නේ නැහැ. ඇස් දෙකට දැක්කත් දන්නේ නැහැ මොකක්ද අද වෙන්නේ කොහෙද මේ යන්නේ. හැබැයි දෙවිවරු දන්නවා. දෙවියන් ඒ සැනින් බණහන් එකතු වෙනවා. දැන් ඔබම හිතන්න අපේ බුදුරජාණන් වහන්සේ ප්‍රථම රහත් 69ට ඒ 69 අමතලා දේශනා කරපු දේ ඔබ අහලා ඇති. චරත භික්කවේ චාරිකා මහණෙනි චාරිකාය වඩින් බහුජන හිතාය බහුජන සුඛාය. බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සැප පිණිස. අත්තාය හිතාය සුඛාය දේව මනුස්සාන. දෙව් මිනිස් ලෝකයාට හිතසුව පිණිස චාරිකාය වඩින්. ඒ ගැන දිවිය ලෝකෙට යන්න කිවි නෑ. ගම් නියම් ගම්පුරා වඩින්න කිවේ. එක මගකින් දෙනමක් යන්න එපා. ඒ වැඩම කරමින් එක පාරකින් එක නමක් බැගින් ගම් නියම් ගම්පුරා වඩින්. ඒ මගතොටේ හම්බෙන පින් ඇති අයට ආදි කල්්‍යාන මජ්්‍යයේ කල්්‍යාන පරියෝසාන කල්්‍යාන මුල මැදාග පිරිසිදු සාත්තං අර්ථ සහිත සභ්‍යාංජනම් පැහැදිලි ප්‍රකාශන මාධ්‍යයකින් පාරිසුද්දම් බ්‍රහ්මචරියම් පකාසේති මේ පිරිසිදු නිවන් මගම දේශනා කර වඩින්න කියලා 69ක් ධර්ම ප්‍රචාරයට පිටත් කරා. පළවෙනි රහත් 69 පළවෙනි වස් කාලය අවසානයේ ප්‍රථම රහත් 69 චාරිකාව පිටත් කරේ ওই විදිහට. එතකොට බලන්න එතන බුදුරජාණන් වහන්සේ මේ රහතන් වහන්සේලාට දේශනා කරන්න මහණෙනි චාරිකාය වඩින්. එක මගකින් දෙනමක් වඩින්න එපා. ගම් නියම් ගම්පුරා මේ පිරිසිදු ධර්මය මුලමැදාග පිරිසිදු ධර්මය දේශනා කර වඩින්. හැබැයි ගංවල ගිහිල්ලා කාට බණ කිව්වත් සමයට කුඹුරක් කොටන මනුස්සේ පාරය ඇවිදගෙන යන කෙනෙක් දාන ටිකක් බෙදන කෙනෙක් එදා මගතොටේ මුණ ගැහෙන පින් ඇති අයට මේ පණවිඩේ කියා ගම් නියම් ගම්පුරා වඩින්න. හැබැයි ඒ පණවිඩේ මනුස්ස ලෝකෙ මිනිස්සු ඇහුවට ඒ අයි නොදැක්කට දෙවිවරුත් ඒ බණහනවා. අත්තායි හිතායි සුකායි දේව මනුස්සාන. ඒ බණ කියාගෙන ගම් නියම් ගම්පුරා වඩිනකොට අර්ථය පිණිස හිත පිණිස සැප පිණිස කාටද දේව මනුස්සාන දෙව් මිනිස් ලෝකයාට මේක ධර්මාවබෝධය පිණිස යහපත පිණිස මේ ධර්ම ප්‍රචාරය උපකාර වෙනවා. එහෙමනම් අපි කවුරු ඒවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් මේ ධර්මයේ දේශනා කරද්දී ගමකට ගිහිල්ලා බණ කිව්වත් බණහඬ 5 දෙනෙක් ඉන්නවද 10 දෙනෙක් ඉන්නවද 50ක් 100ක් ඉන්නවද එක්කිනාටද බණ කියන්නේ අපි නොදැක්කට බොහෝ දෙවිවරු මේ දේශනා අහනවා. ඒ නිසා පින්වතුනි මේ බුද්ධ ශාසනයේ වැඩිපුරම ධර්මය අවබෝධ කරේ ධර්මයෙන් ප්‍රයෝජන ගත්තේ ධර්ම අවබෝධය ලැබුවේ දෙවිවරු. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේගේ දිනචර්යාවේ රාත්‍රී මැදියම් යාමේ වෙන් කරේ දෙවිවරු වෙනුවෙන්. සංයුත්ත නිකායේ සඳහන් වෙනවා පළවෙනි කොටසේ දේවතා සංයුක්තයේ දේවපුත්ත සංයුක්තය කියලා සූත්‍ර දේශනා 100 ගාණක් තියෙනවා. ඒ දේශනාවල සඳහන් වෙනවා මුළු මහ ජේත වනයේම බබළුවාගෙන ආපු දේවතාවෙක් රාත්‍රී මැදියම් යාමේ බුදුරජාණන් වහන්සේට වන්දනා කළ එකත් පසක ඉඳගෙන මේ වගේ ප්‍රශ්නයක් ඇහුවා.
රාත්‍රී කාලි බුදුරජාණන් වහන්සේ දැන් දම් මේ ජේතවනය එහෙම වැඩ සිටිද්දී බුදු හාමුදුරන්ගේ ජීවිත කාලි වැඩිම කාලයක් වැඩ හිටිය සැවැත්නුවර ජේතවනය. එක අපේ බුදුරජාණන් වහන්සේට විතරක් නෙමේ හැම බුදු කෙනෙකුටම සාධාරණ අවිධහිත භූමිය. හැම බුදු කෙනෙක්ගෙම ජීවිතයේ වැඩිම කාලයක් වැඩඉන්න භූමිය හැටියටයි සැවැත්නුවර ජේතවන භූමිය ධර්මය සඳහන් වෙන්. බුදුරජාණන් වහන්සේගේ ත්‍රිපිටකේ මේ දේශනාවලින් සූත්‍රපිටක ගත්තොත් 4/3 වගේ දේශනාවල වැඩිම දේශන ප්‍රමාණයක් දේශනා කළ තියෙන්නේ ජේතවනාරාම. එනිසාන අපි බණහන ගොඩාක් දේශනා පටන්ගන්නේ සාවත්‍යයන් විහරති ජේතවනේ අනාත පින්ඩිකස්සාරාමේ ඒකන් සමයම් භගවා සාවත්‍යයන් විහරති ජේතවනේ අනාත පින්ඩිකස්සාරාම. බුදුරජාණන් වහන්සේ මේ සැවැත්නුවර ජේතවනාරාමේ අනාත පින්ඩික සිටිතුමාගේ ආරාමේ වැඩ ඉන්නකොටයි මේ දේශනාව කරේ කියලා ඔය වචනය අපි ගොඩාක් අහලා තියෙනවා බණට. බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපේ බණහන් එකතු වෙන මිනිස්සුන්ට භික්ෂු භික්ෂුණීන්ට මේ හැමෝටම ධර්ම දේශනා කරලා රාත්‍රී 10 වෙනකොට ගන්ධ කුටියට වැඩම කරලා ගන්ධ කුටියේ ඉදිරි පස ස්තූප වගේ සාමාන්‍ය කුටිය ඇතුලේ බුදුරජාණන් වහන්සේ වැඩඉන්න. එතන තමයි රාත්‍රී කාලේ රාත්‍රී 10 ඉඳම් පාන්දර 2 වගේ මැදියම් යාමේ පළවෙනි යාමේ කියන්නේ රාත්‍රී 10 පමණ වෙනතෙක්. රාත්‍රී 10 ඉඳම් 2 වෙනකන් දෙවනි යාම. ඊළඟට පාන්දර අරුණෝදේ වැටෙනකන් තුන්වෙනි යාම. ඔන්න ඔය මැදියම් යාමේ බුදුරජාණන් වහන්සේ දෙවිවරුන්ට වෙන් කරලා තිබුණ දවසේ පැය 4ක පමණ කාලයක් දෙවියන් වෙනුවෙන් තමයි වෙන් කරලා තිබුණේ. බොහෝ දෙවිවරු බ්‍රහ්ම දේවතාවරු තමන්ගේ ගැටලු ප්‍රශ්න අරගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවේ ඒ රාත්‍රී කාලි තමයි තමන්ගේ ධර්ම ගැටලු විසඳගෙන යන්න. ඊට අමතරව අපි දන්නවා බුදුරජාණන් වහන්සේ අභිධර්ම දේශනාව කරන්න දිව්‍ය ලෝකෙට වැඩම කරලා. මනුස්සයන්ට ඒ ගාම්බීර දේශනාව එක දිගට අහගෙන ඉන්න අමාරුයි. දැන් හිතන්න අපි අභිධර්ම පොතක් හරි කොටසක් හරි බොහොම අමාරු වෙන්නේ කොටසෙන් කොටස ටිකෙන් ටික ඒ දේශනා අහලා මතක තියාගන්නේ. දැන් 84000ක ධර්මස්කන්ධෙන් 42000ක්ම තියෙන්නේ අභිධර්මයට. 21000ක ධර්මස්කන්ධයක් සූත්‍ර පිටකයට 21000ක ධර්මස්කන්ධයක් විනය පිටකයට 42000කම ධර්මස්කන්ධයක් තියෙන අභිධර්ම පිටකයට. එතකොට මනුස්ස ලෝකේ අපිට ඒක පොත් ගණනාවකින් තිබුණට දෙවියන් එක දේශනාවක් තුළ ඒ දේශනාව අහලා දැන් මනුස්ස ලෝකේ මාස 3ක් ගත වුණා. දෙවියන්ගේ දිව්‍ය කාලයෙන් විනාඩි කීපයක් තමයි මේ දේශනාවට ගත වෙලා තියෙන්නේ. මනුස්ස ලෝකේ කාලයයි දිව්‍ය ලෝකේ කාලයයි ගත්තාම කාලේ විශාල වෙනසක් තියෙනවා. මනුස්ස ලෝකේ අවුරුදු 50ක් කියන්නේ චාතු මහරජික දිව්‍ය ලෝකේ දෙවියන්ට එක දවසයි. මනුස්ස ලෝකේ අවුරුදු 100ක් කියන්නේ තව්තිසා දෙවියන්ට එක දවසයි. බුදුහාමුදුරු තව්තිසා දෙව්ලොවනි මේ දේශනාව කරන්නේ. එතකොට මනුස්ස ලෝකෙන් අපිට මේ මාස 3ක වගේ කාලයක් වස් මාස 3 බුදුරජාණන් වහන්සේ අභිධර්ම දේශනාව දෙව්ලොව පැවැත්තුවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දැන් බලන්න මනුස්ස ලෝකේ මිනිස්සුන්ගේ සමහර ප්‍රශ්න පවා දෙවිවරු තමයි අහලා බුදුහාමුදුරන්ගේ නිරාකරණය කරලා දුන්නේ. දැන් මංගල සූත්‍රය ගැන හිතන්න. මනුස්සයෝ අවුරුදු 12ක් මංගල කරුණු මොනවද වාද කරනවා විවාද කරනවා බැනගන්නවා රණ්ඩු වෙනවා. කට්ටියක් කියනවා දිට්ටි මංගලික, කට්ටියක් කියනවා සුත මංගලික, කට්ටියක් කියනවා මුත මංගලික. මනුස්ස ලෝකේ වාද විවාද යනවා. අවුරුදු 12ක් දෙවියන් දිව්‍ය සභාව රැස් වෙච්ච වෙලාවේ බැලුවා මේ ප්‍රශ්නේ දිව්‍ය ලෝකෙට ඇවිල්ලා දෙවිවරු අතරත් මේ කතා බහ මොනවද මංගල කරුණු කියලා දෙවියනුත් දැන් මේවා ගැන සාකච්ඡා කරනවා. සක්‍ර දෙවියන් විමසලා බැලුවා මේ මංගල කරුණු ගැන කොහෙන්ද මේ ප්‍රශ්නේ ආවේ? මනුස්ස ලෝකේ අවුරුදු ගාණක් මනුස්ස ලෝකේ කාලෙන් අවුරුදු 12ක් මංගල කරුණු ගැන මිනිස්සු වාද විවාද කර ඉන්නවා. මනුලව බුදුරජාණන් වහන්සේත් පහළ වෙලා වැඩ ඉන්නවා. මනුස්සයන් අතර කාටවත් මොලේ නෑ ගිහිලා බුදුහාමුදුරන්ගෙන් ඕක අහලා දැනගෙන ඒක තේරුම් ගන්න නුවණක් නෑ. වාද කර ඉන්නවා. ඒ වෙලාවේ දෙවිවරු එකතු වෙලා සක්‍ර දෙවියන් දේවතාවෙකුට පවරනවා ඔබ ගිහින්
මේ මංගල කරුණු මොනවද කියලා දෙවියන් මේවා ගැන සාකච්ඡා කළ තීරණ ගන්න අවශ්‍ය නෑ. සූර්යා පායලා තියෙද්දි දෙවිවරු මංගල කරුණු මොනවද කියලා සාකච්ඡා කර ඒවට උත්තර හොයනවා කියන්නේ හරියට සූර්යා පායලා තියෙද්දි පුංචි තරුවකින් අඳුර දුරු කරන්න හදනවා වගේ වැඩ. අන්න තුන් ලෝකෙටම ආලෝකෙ පහල කරන සූර්යා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙලා ඔබ ගිහිම් බුදු හාමුදුරුවන්ගෙන් අහල දැනගන්න මංගල කරුණු මොනවද කියලා. ඒ වෙලාවෙ සක්‍ර දෙවියන්ගේ අනින් සම්මත කරපු දේවතාවෙක් එදා රාත්‍රී බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පෙනීදලා මුළු මහත් ජේත වනයෙන් බබුලවාගෙන අප මේ දේවතාව බුදු හාමුදුරන්ට වැඳගෙන අහනවා බහූ දේවා මනුස්සාච මංගලානි අචින්තයුම් බොහෝ දෙව් මිනිසුන් මංගල කරුණු මොනවද කියලා වාද විවාද කරන්න. ආකංකමානා සොත්තානම් බ්‍රූහි මංගල මුත්තම ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මේ මංගල කරුණු ගැන දෙව් මිනිසුන් ගැන කරුණාවේ දේශනා කන සේක්වා කියල බුදු හාමුදුරන්ට ආරාධනා කරා. ඒ වෙලේ තමයි බුදුරජාණන් වහන්සේ මහා මංගල සූට්‍ර දේශනා කරන දැන්ගේ මහා මංගල සූට්‍ර කරුණු ඔක්කොම බලන් අපිට කොච්චර වැදගත්ද. හැබැයි ඒ කාරණා මනුස්සලෝක මිනිස්සුන්ට මතු කරලා බුදු හාන්දුරන්ගෙන් අහලා ඒෝ මතු කරලා දුන්නේ දෙවිවරු. ඒ නිසා මේ බුද්ධ ශාසනය තුළ දෙවියන්ගේ සම්බන්ධය ගැන ගත්තු. බුදුරජාණන් වහන්සේගේ මුළු ජීවිත කාලය පුරාම එකින් එක හැම්ම තැනම ගත්තොත් දෙවියන් කොච්චර සම්බන්ධද මේ බුද්ධ ශාසනයට. ඒ නිසා පිංහතුනේ අපි මතක තියාගන්නට ඕනෑ දෙවියන් අත්තර බුදුරජාණන් වහන්සේකින් බණහල මාර්ග පල්ලාපු දෙවිවරු අදත් වැඩයින්. මනුස්ස ලෝක අපිට බුදුහාන්දුරු පිරිනිවන් පාල අවුරුදු 2560 ගානක් වුණාට දෙවියන්ගේ දිවිය කාලෙෙන් ඒ අයට එච්චර කාලයක් නෙමේ. දැන් චාතුම් මහාරාජික දිවිය ලෝක කියන්නේ මනුස්ස ලෝක අවුරුදු 50ක් එහෙට එක දවසයි. එහෙමනම් ඒ දෙවිවරුන්ට බුදුහාන්දුරු පිරිනිවන් පාල දවස් 52ක් 53ක් වගේ කාලයක් මාසෙක හමාරක් වගේ දැනෙන. මනුස්ස ලෝකේ අවුරුදු 100ක් කියන්නේ තව්තිසා දෙවියන්ට එක දවසයි. එහෙනම් තව්තිසාවේ දෙවිවරුන්ට බුදුහාන්දුරු පිරිනිවන් පාල දවස් 25ක් 26ක් වගේ මාසයක්වත් නැහැ. ඊටත් ඉහළ තියෙන යාම දිවිය ලෝකෙ මනුස්ස ලෝකෙ අවුරුදු 200ක් ඒ දෙවියන්ට එක දවසක්. ඒ දෙවිවරුන්ට දැයින්න බුදු හාමුදුරු පිරිනිවන් පාල දවස් 12ක් 13ක් වගේ සති දෙකක්වත් නෑ වගේ. ඉහලින් තියෙන තුසිත දෙව්ලෝ මනුස්ස ලෝකෙ අවුරුදු 400ක් එහෙට එක දවසයි. බුදු හාමුදුරු පිරිනිවන් පාල දවස් 7ක් වගේ ඒ අයට දැරෙට සතියක් වගේ. තුසිත දෙව්ලොව දෙවිවරුන්ගේ කාලෙ. ඉහලින් තියෙන නිම්මාන රති දෙව්ලෝ මනුස්ස ලෝකෙ අවුරුදු 800ක් එහෙට එක දවසයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල දවස් 3ක් වගේ අයට දැන් 2.5 3ක් වගේ. ඉහළම දිවිය තලයේ සදෙව්ලොව ඉහළම දිවිය තලයේ තමයි පරනිම්මිත වසවර්ති දිවිය ලෝකෙ. මනුස්ස ලෝකෙ අවුරුදු 1600ක් එහෙට එක දවසයි. දැන් ඔබම හිතන්න මනුස්ස ලෝකෙන් අවුරුදු 1600ක් ගත වෙනවා කියන්නේ නිම්මාන රති දෙවියන්ට එක දවසක් ගෙවුණා කියන එක. දවසකුත් පැය 14ක් වගේ කාලයක් තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා ඒ අයට ගෙවිලා තියෙන අපේ කාලෙන් මේ ගණන් හදලා බලපුවාම දෙවියන්ගේ දිව්‍ය කාලයත් එක්ක ගලපලා. එහෙමනම් පින්වතුනි බුදුරජාණන් වහන්සේගෙන් බණහලා මාර්ගඵල ලැබු දෙවිවරු අදත් දිව්‍ය තලවල ඉන්නවා. සක්‍ර දෙවියන් කියන්නේ සෝවාන් වෙච්ච කෙනෙක්. පෘථග්ජන දෙවි කෙනෙක් නෙමෙයි. දීඝනිකායේ තියෙන සක්ක පඤ්ඤ සූත්‍රය බුදුහාඳුරන්ගෙන් බණහලා අවසන් වෙනකොට සක්‍ර දෙවියෝ සෝවාන් වෙනවා. ඒ නිසා දෙවිවරු කියන්නේ දෙවිවරු අතර බොහෝ මාර්ගඵලලාභී දේවතාවරු ඉන්නවා. මිත්‍යා දෘෂ්ටිකයත් ඉන්නවා. පෙර පිනෙන් දිව්‍ය ලෝකෙ ඉපදිච්ච මිත්‍යා දෘෂ්ටිකයත් ඉන්නවා. ඒ නිසා දෙවියන් අතර සම්මා දිට්ඨික මිත්‍යා දෘෂ්ටික දේවතාවරු ඉන්නවා. බොහෝ මාර්ගඵලලාභී දෙවිවරු ඉන්නවා. පිංහතුනි දෙවියන් මිනිස්සුන්ට පිහිට වෙනවා. හැබැයි ඒ පිහිට වෙන්නේ ඔබට ඕන විදිහට කෝ දෙවියන් සල්ලි ගෙනත් දෙනවද මේ කාටවත් මේ සල්ලි ගෙනත් දෙනේවා නෙමේ. දෙවියන් මිනිස්සුන්ට පිහිට වෙන්නේ මිනිස්සු සිල්වත් නම් ගුණවත් නම් ධර්මී හැසිරෙනවන. අන්න කෙනෙක් මෛත්‍රී සහගතව සිල්වත්ව ගුණවත්ව මෛත්‍රී භාවනා වඩනවන.
මෛත්‍රී ආනිසංසවල ධර්මී තියෙනවා දේවතාරක්කන්ති. අන්න දෙවරු යාව ආරක්ෂා කරන. කාවද රකින්නේ මෛත්‍රිය වඩන කෙනා. ඊළඟට සිල් රකින කෙනා. දෙවරු පෝය දවස්වලට සුධර්මා දිවිය සභාවට එකතු වෙලා සිල් ගුණ දහම් රකින අය ගැන සාකච්ඡා කරනවා කියන. දෙවරු සතුට වෙනවා කියන මනුස්සලෝක අසවල් අසවල් අයි උපෝසතය රකිනවා. පින් කරනවා දන් දෙනවා. දෙවියන් සාධකාරදිදී ඒ පින් අනුමෝදන් වෙනවා කියන. ඒ නිසා ධර්මී හැසිරෙන දෙවියවරුන්ගේ පිහිට රැකවරණය උපකාර ධර්මී හැසිරෙන කෙනාට ධර්මමාර්ග යනකොට ලැබෙනවා. පිංහතුනී ඒ නිසා ඔබ සිල්වත්තු ගුණුවත්ත මේ ධර්මමාර්ග වඩාගන්න. පංච කාමයන් තුළ බොහෝ වෙලාවට මිනිස්සු ගිහිල්ල මේ රස්සාාවක් හදල දෙන්න නඩුව දිනෝල දෙන්න තරාකාරයගෙන් පලිගන්න කසාදයක් දුවට හොයලා දෙන්න දෙවරු මේ කපුකං කරන්නවත් ඔය වගේ දේවල්ලට මේ දෙවරු දිවිය ලෝකින් ඇවිල්ල මෙහෙන්නේ නෑ. ඒ නිසා දෙවියන් කියන්නේ කවුද දෙවියන් ඉන්න කොහෙද මේ කාරණාව ධර්මානුකූලෝ තේරුම් අරගෙන දෙවියන්ගෙන් පිහිට ලබන්න නම් ඔබ ධර්මානුකූලෝ කටයුතු කරන්න. පිංහතුනි ධර්මයේ සඳහන් වෙනවා සක්ක නමස්ස කියල සූත්‍රයක්. සක්‍ර දෙවියෝ මනුස්ස ලෝකෙට දෙවුලව ඉදං ගෞරව කරලා වන්දනා කරනවා කියනවා සිල් ගුණ දහම් රකින සීල සමාධි ප්‍රඥා වඩන නිවන් මග ගමන් කරන ස්වාමීන් වහන්සේලා ඉන්නවනම් ඒ අයට පැවිදි ශ්‍රාවකයන්ට සක්‍ර දෙවිය වදිනවා. ඊළඟට ගිහි අයට වදිනවා හැමෝටම නෙමෙයි ඒ ගහට්ටා පුං්ඥ කරා. ගිහි ජීවිතය ගත කරමින් පින් කරනවා. සීලවන්ත උපාසකා ඒ අය සිල්වත් නිති පන්සිල් රකිනව පෝයිට උපෝසතය රකින උපාසකව. දම්මේන දහරම් පෝසෙන්ති ඒ අය ධාර්මිෂ්ටව තමන්ගේ අමුදරුවන් පෝෂණය කරනවා. තන් නමස්සාමි මාතලී මනුලවයි නන්නේ මිනිස්සුන්ට මං ගෞරව කරලා වන්දනා කරනවා කියෙන්. එහෙම නම් බලන්න ඔබ ගිහි ශ්‍රාවකයෙක් නම් ගිහි ශ්‍රාවකයෙක් හැටියට කල්පනා කරන්න දෙවියන්ගෙන් පවා වැඳුම් පිදුන් ලබන්න සුදුසු කෙනෙක් වෙන්න නං. ඒ ගහට්ටා පුං්ඥ කරා ගිහි ජීවිතය ගත කරනවා පින්දහම් කරමි. සීලවන්ත උපාසකා සිල්වත් උපාසකයෙක් හැටියට සිල්ගුඩ දහම් රැකගෙන ජීවත්වෙනවා. දම්මේන දහරම් පෝසෙන්ති ධාර්මිෂ්ටව හරිහම්බ කරනවා. හොර මැර වංචාවෙන් නැතුව ධර්මානුකුල ධාර්මික වෘතියකින් ධාර්මිෂ්ටව හම්බ කරනවා. තමන්ගේ අමුදරුවන් ධර්මානුකුලෝ පෝෂණය කරනවා. දෙවියන්ගේ වගේ අයට ගෞරව කරනවා උපකාර කරනවා. ඒ නිසා දෙවියන්ගෙන් පිහිට ලබන්න නම් ඔබ සිල්වත්වෙන්න. ඔබ මෛත්‍රය වඩන් ඔබ ගුණධර්ම වඩන් අවංකව ධර්මාවබෝධය පිණිස ධර්මමාර්ග ගමන් කරන්න. අන්නේ ධර්මමාර්ග ගමන් කරන කෙනාටයි දෙවියන් පිහිට වෙලා ධර්මමාර්ගය තුළ උදව්පකාර කරන්න. තිය නිසා දෙවියන් ගැන ධර්මානුකුල දැනුමක් වැටහීමක් ඇති කරගෙන අවංකෝ මේ ධර්මමාර්ග වඩමින් දෙවියන්ගෙන් පවා උදව්පකාර ලබාගෙන ධර්මමාර්ගයේ දියුණු කරගන්න ඔබ හැම දෙනාටම වාසනාව ලැබේවා 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 කියලපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංහතුනි අද ධර්මශ්‍රවණයෙන් රැස් කරගස් සියලු පින් සියලු දෙවියෝද සාධු කාර්දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවියසයිසුරු වර්ධනය වේවා සියලු දෙවියෝතුම් නිවනටම පත්වේවා කියලපි සාදු කියල දෙවියන්ට පින් දෙමු. ඒ වගේම අද මේ ධර්ම දේශනාවේ පින්බරදායක අති ධර්මින් කටයුතු කරන්නේ ඔස්ටේලියාවේ මෙල්බර්න් නගරයේ පදිංචි ලලිත් බණ්ඩාර මහත්මා දීප්ති විජේතුංග මහත්මිය යසිර බණ්ඩාර සහ දෙව්මිනි බණ්ඩාර කියන ඒ පවුලේ දරුවන් ඇතුළු ඒ හැම දෙනා එකතු වෙලා තමයි අද මේ ධර්මදානමේ පින්කම සිදු කරන්න. එයාගේ අරමුණ තමයි පරලෝ සැපත්වන්නට එදනු ලලිත් බණ්ඩාරගේ පියාණන් එම් හේරත් බණ්ඩා ඒ වගේ මෑනියන් එල්ලෙම් පොඩි මැනිකා සහෝදරිය එම් හේමන්ති නරසිංහ මහප්පාවන එම් පුංචි බණ්ඩා ඒ වගේම දීප්ති විජේතුන්ගගේ පියාණන් වන පූජිත විජේතුන්ග පියාණන් ඇතුළු සංසාරගත මිය පරලවගේ සියලූම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම අරමුණ. තිගේ ඥාතීන් සාධු කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා ඒ අයගේ පරලව ජීවිත සැපවත්තේවා සුවපත්තේවා වහවහා සසර දුකින් අතමි දේවා කියලා මියගේ ඥාතීන්ට පින් දෙන්න. සුජීවත්ත ඉන්න පවුලේ හැම දෙනාටමත් චන්
චන්දා විජේතුංග මෑණියන්, ප්‍රසාද් විජේතුංග සහෝදරයා, පාලිකා දමයන්ති, උපුලා වීරකෝන්, නිමල් බණ්ඩාර, ශානිකා නරසිංහ කිනේ පවුල්වල හැම දෙනාටමත් අද දායකත්වයෙන් සම්බන්ධ වෙච්ච ලලිත් බණ්ඩාර, දීප්ති විජේතුංග, යසිර බණ්ඩාර සහ දෙව්මිනි බණ්ඩාර කිනේ හැම දෙනාටමත් ලංකාවන්න ඥාතින් ඔස්ට්‍රේලියාවන්න පිංවතුන්ගේ සියලු දෙනාමත් ඔබ හැම දෙනාමත් ධර්මය ශ්‍රවණය කළ ලක්වාසි ලෝවාසි හැම දෙනාමත් නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්තේවා. ඔබ හැම දෙනාටම උතුම් ධර්මාවබෝධය පිණිස මේ පින උපකාර වේවා ආශිර්වාදයක් වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකා සට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකා සට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකා සට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සද්ධර්ම ශ්‍රවණ අභිලාෂීව ධර්මයට හිත ඇතිව දහම් අසා සැනසීමේ බලාපොරොත්තුවෙන් නිරන්තර අපහා ඒකාත්මික වන සුපින්වතුනි, උතුම් සද්ධර්ම දේශනාව ඔබත් අපත් ප්‍රාර්ථනා කරන උතුම් ජීවිත අවබෝධය පිණිසම වේවායි ප්‍රාර්ථනා කරමු. උතුම් සද්ධර්ම දේශනාව මෙත් සදහම් දේශනා දායකත්ව සද්ධර්ම දේශනා මාලාව තුළින් ඔබට සමීප කළා වූ අප පින්වත් ස්වාමින් වහන්සේ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගෞරවනීය නිර්මාතෘවර හොරණ දික්හේනපුර ශීල සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ වගේම උතුම් බක්කුල මහා සෑයේ ගෞරවනීය නිර්මාතෘ විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිත පරම පූජනීය අප පින්වත් පූජ්‍යපාද අප ගෞරවාර්හ අවසරයි සිහිපත් කරන්නට අතිපූජනීය ගලිගමුවේ ඥානදීප පින්වත් නායක ස්වාමින් වහන්සේට අප හැමදෙනාම හඬ නගා සාදුකාර ලබා දෙමින් ගෞරවපූර්වක පුණ්‍යානුමෝදනා සිදු කරමු. සාදු සාදු සාදු. සොපිනත් ඔබ වෙනුවෙන් මෙත් TV YouTube නාලිකාවෙන් POTV නාලිකා අංක 111 ඔස්සේ ලක්වාසී ඔබ හැම දිනාටමත් මෙත් TV Facebook පිටුප සහ මෙත් සදහම් දේශනා YouTube නාලිකාව ඔස්සේ උතුම් සද්ධර්ම දේශනාව සුසර කරන්නට සදැහැති දායකත්වයේ ගෙන කටයුතු කරන්නට යෙදුනා වූ සදැහැපත් දායක අධිකාරීන් වන ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වාසය කරන ලලිත් බණ්ඩාර මහත්මයා, දීප්ති විජේතුංග, යසිරු බණ්ඩාර සහ දෙව්මිනී බණ්ඩාර ඇතුළු පවුලේ හැම දිනාටම නිදුක් නිරෝගී භාවය වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. පරලෝසපත් වූ හැම දිනාටම මේ පින් අනුමෝදන් වේවා, අනුමෝදන් වී උතුම් නිවනින් සැනසෙහිවායි ප්‍රාර්ථනා කරමින් උතුම් ධර්ම අවබෝධයේ පිණසම හැම දිනාටම උතුම් සද්ධර්ම දේශනාව උපකාරක වේවායි ප්‍රාර්ථනා කරමිනුයි ඔබේ නිවහනින් සමුගන්නට බලාපොරොත්තු වන්නේ. නැවතත් මුණ ගැහෙමු උත්තම වූ සද්ධර්ම දේශනාවක් සමග. ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.